ආයුබෝවන් අද මගේ සූදානම මුදල් මවන හැටි කියලා දෙන්නයි. මුදල් මවන්න පුළුවන් නම් කොච්චර ස්ට්‍රෝක්ද කියලා හිතෙන්න පුළුවන්. ඔව්. අපි අද කතා කරන්නේ මේ කාසි සහ නෝට්ටු කියලා කියන අපේ විවහාර මුදල් මැවීමක් පිළිබඳව නෙවෙයි. විවහාර මුදල් නිකුත් කිරීම හෙවත් අච්චු ගැසීම කරන්නේ මහ බැංකුවනේ. අපි දැන් කතා කරන්න යන්නේ වාණිජ්‍ය බැංකුව විසින් සිදු කරනු ලබන මුදල් මැවීම පිළිබඳව. මුදල් මැවීම කියන වචනේ ඇහුනහම ඕනම කෙනෙක් මේ පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක් තරමක් විශ්මයටපත් වෙන්න පුළුවන්. වාණිජ්‍ය බැංකුව වලට පුළුවන් මුදල් මවන්න. කවුද එතකොට මුදල් මවන්නේ? වාණිජ්‍ය බැංකුව. වාණිජ්‍ය බැංකුව තමයි මුදල් මවන්නේ. මොන මුදල්ද මවන්නේ වාණිජ්‍ය බැංකුව? වාණිජ්‍ය බැංකුව මවන්නේ බැංකු මුදල්. බැංකු මුදල්. බැංකු මුදල් වලට කියනවා තව නමක්. මොකක්ද ඒ? ඉල්ලුම් තැන්පතු කියලා. ඉල්ලුම් තැන්පතු. එතකොට වාණිජ්‍ය බැංකුව විසින් ඉල්ලුම් තැන්පතු මවන එක තමයි අපි මුදල් මැවීම කියලා කියන්නේ. මොන මුදල්ද මවන්නේ? බැංකු මුදල්. බැංකු මුදල් කියලා කියන්නේ මොනවද? ඉල්ලුම් තැන්පතු. කොහොමද මුදල් මවන්නේ වාණිජ්‍ය බැංකුව? වාණිජ්‍ය බැංකුව මුදල් මවන්නේ තමන් සතුව පවතින අධිසංචිත උපයෝගී කරගෙන අධිසංචිත ණයට දීම මගින් තමයි මුදල් මැවීම සිදු කරනු ලබන්නේ. හරි? එතකොට අපි ඉස්සර වෙලාම පළවෙනි අනවබෝධය ඉවත් කරගන්නවා. මොකක්ද? මුදල් මැවීම කියලා කියන්නේ විවහාර මුදල් නිකුත් කරන එකට නෙවෙයි. විවහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරී බලය කාටද තියෙන්නේ? මහ බැංකුවට. ලංකාවේ ශ්‍රී ලංකා මහ බැංකුවට ලංකාව සම්බන්ධයි. එතකොට දැන් අපි කියන්නේ මේ විවහාර මුදල් නිකුත් කිරීම හෝ අච්චු ගැසීම හෝ මැවීම හෝ පිළිබඳව නෙවෙයි, බැංකු මුදල් කියලා කියන ඉල්ලුම් තැන්පතු නිර්මාණය කරන එකට. වාණිජ්‍ය බැංකුවලට පුළුවන් ඉල්ලුම් තැන්පතු නිර්මාණය කරන්න. කොහොමද? අධිසංචිත ණයට දීම මගින්. අධිසංචිත ණයට දීම මගින්. එහෙමනම් අපිට පුළුවන් ලස්සන නිර්වචනයක් හදාගන්න. මොකටද? මුදල් මැවීම අර්ථ නිරූපණය කරන්න. මොකද්ද නිර්වචනය? වාණිජ්‍ය බැංකුව විසින් තම අධිසංචිත ණයට දීම මගින් බැංකු පද්ධතිය තුළ අලුතෙන්ම තැන්පතු නිර්මාණය කරන එකට කියනවා මුදල් මැවීම කියලා. ආයෙත් කියන්නම්, වාණිජ්‍ය බැංකුව විසින් තම අධිසංචිත ණයට දීම මගින් බැංකු පද්ධතිය තුළට අලුතෙන්ම ඉල්ලුම් තැන්පතු එකතු කරන එකට, බිහි කරන එකට, නිර්මාණය කරන එකට කියනවා මුදල් මැවීම කියලා. හරි. එහෙමනම් ඉස්සර වෙලාම අපිට අඳුරගන්න වෙනවා අධිසංචිත කියන්නේ මොනවද කියලා. අධිසංචිත කියන්නේ මොනවද කියලා අඳුරගන්නට වෙනවා. මෙන්න අපි ඒ සඳහා වාණිජ්‍ය බැංකුව පද්ධතියට අදාළ සරල ශේෂ පත්‍රයක් නිර්මාණය කරගන්නවා. මෙන්න මේ පැත්තේ තියෙනවා වගකීම්, මේ පැත්තේ තියෙනවා වත්කම්. මම වගකීම් පැත්තට එකතු කරනවා මොනවද? ඉල්ලුම් තැන්පතු. හිතන්න 100යි කියලා. වාණිජ්‍ය බැංකුවක ප්‍රධාන කාර්යය තැන්පතු බාර ගැනීම සහ ණය දීමට පමණක් සීමා වෙනවා කියලා අපි මෙතෙන්දී හිතමු. ඔබ දන්නවා
වාණිජ බැංකුව කියලා කියන්නේ මූල්‍ය අතරමැදිකරණයේ යෙදෙන ආයතන විශේෂයක්. මොකද්ද මූල්‍ය අතරමැදිකරණය කියලා කියන්නේ? අතිරික්ත අරමුදල් තියෙන ඒකක වලින් ඒ අතිරික්ත අරමුදල් තැන්පතු හැටියට බාර අරගෙන අරමුදල් හිඟ ඒකක වලට ණය ලෙස ඒවා සපයන එක තමයි මුදල් අතරමැදිකරණය. මූල්‍ය අතරමැදිකරණය කියලා කිව්වේ ඒක. එතකොට දැන් මේ වාණිජ බැංකුව මෙන්න තමන් ළඟ තියෙන තැන්පතු වලින් සංචිත හැටියට තියාගන්නවා 100ට නෙමෙයි සංචිත හැටියට තියාගන්නවා අපි හිතමු 20ක්. ණය දෙනවා 80ක්. ණයට දෙනවා 80ක්. දැන් වාණිජ බැංකුව මහජනතාවගේ තැන්පතු සම්පූර්ණයෙන්ම ණයට දීලා නැහැ මෙතන. සංචිත හැටියට ළඟ තියාගෙන තියෙනවා 20ක්. අපි දැනට හිතමු ළඟ තියෙනවා කියලා. ඇයි මේ 20 තියාගන්නේ? ගනුදෙනුකරුවන් සමග ගනුදෙනුකාරී යෙදීම සඳහා අවශ්‍ය කරන මුදල් හැටියට තමයි ළඟ තියාගන්නේ. ගනුදෙනුකරුවන්ට තමන්ගේ තැන්පතු ආපහු ගන්න බැංකුවට ආවට පස්සේ තැන්පතු ඉල්ලුම් කරන අයට ලබා දෙන්න මුදල් අවශ්‍ය කරනවා. ඒ සඳහා මෙයාලා මෙන්න සංචිත තියාගෙන ඉන්නවා. දැන් අපි කතා කරන්න යන්නේ අධිසංචිත පිළිබඳව. අධිසංචිත කියලා කියන්නේ මෙන්න මේ සංචිත ගොඩේ තියෙන විවස්ථාපිත සංචිත වලට වඩා වැඩි වූ ප්‍රමාණයට. නැත්නම් විවස්ථාපිත සංචිත ඉක්මවා යන සංචිත වලට අපි කියනවා අධිසංචිත කියලා. මොකද්ද විවස්ථාපිත සංචිත කියන්නේ? විවස්ථාපිත සංචිත කියන්නේ මහ බැංකුව විසින් මේ තැන්පතු වලින් වාණිජ බැංකු පද්ධතියේ තියෙන මේ තැන්පතු වලින් ගනුදෙනු කාර්යය සඳහා යොදා ගැනීමට මහ බැංකුවේ තැන්පතු හැටියට පවත්වා ගැනීමට අවම වශයෙන් ළඟ තියා ගැනීම සඳහා නිර්දේශ කරන ප්‍රමාණය තමයි විවස්ථාපිත සංචිත කියලා කියන්නේ. එතකොට මේ විවස්ථාපිත සංචිත වලට වඩා වැඩිපුර තියෙනවා නම් අධිසංචිත. දැන් අපි හිතමු කොහොමද මහ බැංකුව එක නිර්දේශ කරන්නේ? මහ බැංකුව නිර්දේශ කරන්නේ එක අනුපාතයක් හැටියට. තැන්පතු වලින් 100ට මෙච්චරක් අවම සංචිත හැටියට තියාගන්නට කියලා නීතියක් විදිහට ඉදිරිපත් කරනවා. ඒ අනුපාතයට අපි කියනවා විවස්ථාපිත සංචිත අනුපාතය කියලා. දැන් හිතන්න මේ බැංකු පද්ධතියට අදාළ විවස්ථාපිත සංචිත අනුපාතය විවස්ථාපිත සංචිත අනුපාතය 100ට 10යි කියලා. 100ට 10යි කියලා. එතකොට දැන් මෙයා 100ට 10ක්ද තියාගෙන ඉන්නේ? නැහැ. 120ක් තියාගෙන ඉන්නවා සංචිත හැටියට. ඒ කියන්නේ මෙයා දාව නැත්නම් මේ බැංකු පද්ධතිය තුල වැඩිපුර තියෙනවා 10ක්. ඒ තමයි අධිසංචිත. කොහොමද අපි අධිසංචිත ලබා ගන්නේ? හරිමද? අපි මෙන්න මේ විදිහට අධිසංචිත ලබා ගන්න. කොහොමද? අධිසංචිත සමානයි පවතින සංචිත වලින් අඩු කරනවා. මොකද්ද? මම ඒකට කියනවා විවස්ථාපිත සංචිත කියලා. විවස්ථාපිත සංචිත කියලා කියනවා. දැන් අර බැංකු පද්ධතිය මෙන්න අපේ බැංකු පද්ධතිය 100යි 20යි 80යි කියලා කෙටියෙන් මම කියනවා. සංචිත පවතින සංචිත කීයද දරුවනේ? 20යි. විවස්ථාපිත සංචිත කොහොමද ගන්නෙ? විවස්ථාපිත සංචිත ගන්නවා තැන්පතු වැඩි කරලා විවස්ථාපිත සංචිත අනුපාතයෙන්. හරි. එතකොට 20 අඩු කිරීම තැන්පතු කීයද බැංකු පද්ධතියේ? 100යි. 100 වැඩි කිරීම විවස්ථාපිත සංචිත අනුපාතය කීයද? 100ට 10යි. දැන් අපි බලමු කොච්චරක්ද කියලා.
100ට 100 කපලා දාන්න පුළුවන් ඉතිරි වෙනවා 10. එතකොට 20 අඩු කිරීම 10 සමානයි 10යි. ඔන්න අපි අධිසංචිත හඳුනාගත්තා. මේ විදිහට අධිසංචිත හඳුනා ගන්න පුළුවන්. එතකොට මුදල් නැවීම කියලා කිව්වේ මොකක්ද? අධිසංචිත ණයට දීම මගින් බැංකු පද්ධතිය තුළ අලුතෙන් තැන්පතු නිර්මාණය කරන එකට. අලුතෙන්ම තැන්පතු නිර්මාණය කරන එකට. මේ අධිසංචිත ණයට දීම මගින් බැංකු පද්ධතියකට අලුතෙන් නිර්මාණය කළ හැකි උපරිම තැන්පතු ප්‍රමාණයක් තියෙනවා. අලුතෙන් නිර්මාණය කළ හැකි උපරිම තැන්පතු ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි ලබා ගන්නවා. පුතේ මේ අධිසංචිත තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් වැඩි කරනවා. මොකක් කරලාද? අධිසංචිත තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් වැඩි කරලා තමයි ලබා ගන්නේ. ප්‍රයෝජනවත් වන නිසා මම ශේෂපත්‍රයේ මෙතන කෙටියෙන් ලියලා තියෙනවා. මෙන්න ආයෙත් පෙන්නනවා බැංකු පද්ධතියේ අපි උදාහරණයකට ගත්ත සරල ශේෂපත්‍රයනේ බැංකු පද්ධතිය. දැන් අපි කතා කළේ මොකද්ද? මේ අධිසංචිත ණයට දීම මගින් තැන්පතු නිර්මාණය කරන්න පුළුවන්. තැන්පතු නිර්මාණය කළ හැකි උපරිමයක් තියෙනවා. ඒ උපරිමය ගන්න කොහොමද? අපි ඒක මෙහෙම ලියමු. මැවිය හැකි උපරිම තැන්පතු ප්‍රමාණය සමානයි අධිසංචිත වැඩි කිරීම තැන්පතු ප්‍රසාරණ ගුණකය. හරි. දැන් එතකොට අපේ උදාහරණය දිහා බැලුවොත් පුතේ අපේ උදාහරණයේ තිබ්බා වාණිජ්‍ය බැංකු පද්ධතියේ 10ක අධිසංචිත ප්‍රමාණයක්. අන්න අධිසංචිත ප්‍රමාණය. අපි උපකල්පනය කරනවා තැන්පතු ප්‍රසාරණ ගුණකය 5යි කියලා. අපිට දීලා තියෙනවා කියලා හිතමු තැන්පතු ප්‍රසාරණ ගුණකය 5. එතකොට 10ක අධිසංචිත ප්‍රමාණයක් උපයෝගී කරගෙන උපරිම වශයෙන් බැංකු පද්ධතියට මවන්න පුළුවන් 10 වැඩි කිරීම 50ක මුළු තැන්පතු ප්‍රමාණයක් අලුතෙන්ම මුදල් මැවීම සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ මම ඔබට දෙවනුව විස්තර කරනවා. දැන් අපි මේ ඉගෙන ගන්න හදන්නේ බැංකු පද්ධතියක් කියලා කියවොත් ඒක බැංකුවකට නෙවෙයි. ආර්ථිකයක් සම්බන්ධයෙන් නම් ආර්ථිකයේ තියෙන සියලුම බැංකු ටික එකතු වෙලා. එතකොට බැංකු පද්ධතියකට මවන්න පුළුවන් උපරිම තැන්පතු ප්‍රමාණය හොයාගන්න එක තමයි දැන් මේ විශේෂයෙන් ඉගෙන ගන්න. මොකද්ද මම කිව්වේ දැන් එතකොට අධිසංචිත ප්‍රමාණය තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් වැඩි කරලා බැංකු පද්ධතියකට අධිසංචිත උපයෝගී කරගෙන මැවිය හැකි උපරිම තැන්පතු ප්‍රමාණය හොයාගන්න පුළුවන්. දැන් අපි දන්නවානේ අධිසංචිත කොහොමද ගත්තේ කියලා. අධිසංචිත ගත්තේ බැංකු පද්ධතියේ තියෙන සංචිත වලින්, ඒ කියන්නේ දැනටමත් තියෙන සංචිත වලින් විවස්ථාපිත සංචිත අඩු කරලා. කොහොමද විවස්ථාපිත සංචිත ගත්තේ? බැංකු පද්ධතියේ තැන්පතු ප්‍රමාණය විවස්ථාපිත සංචිත අනුපාතයෙන් ගුණ කරලා. හරි. එහෙමනම් අධිසංචිත ගන්න ආකාරය පිළිබඳ දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. තැන්පතු ප්‍රසාරණ ගුණකේ ඒක මහ බැංකුව විසින් දෙන එකක් නෙවෙයි. මහ බැංකුව නියම කරන්නේ විවස්ථාපිත සංචිත අනුපාතය විතරයි. අපි විවස්ථාපිත සංචිත අනුපාතය දීලා තියෙනකොට තැන්පතු ප්‍රසාරණ ගුණකේ ගන්නවා. හොඳට මතක තියාගමු. තැන්පතු ප්‍රසාරණ ගුණකය වූ කලේ විවස්ථාපිත සංචිත අනුපාතයේ ඍජු ප්‍රතිඵලයක්.
මොකක්ද? තැන්පතු ප්‍රසාරණ ගුණකය විවස්ථාපිත සංචිත අනුපාතයේ ඍජු ප්‍රතිඵලය. මෙන්න බලන්න. මම විවස්ථාපිත සංචිත අනුපාතය මහ බැංකුවනේ නියම කරන්නේ. එතකොට තැන්පතු ප්‍රසාරණ ගුණකය කියන්නේ පුතේ විවස්ථාපිත සංචිත අනුපාතයේ පරස්පරය. උදාහරණයක් සඳහා විවස්ථාපිත සංචිත අනුපාතය දෙනවා 100ට 10යි. ඒ කිව්වේ පුතේ 10 බෙදීම 100. මේකේ පරස්පරය කියන්නේ 100 බෙදීම 10. කීයද? 10යි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අපි හිතමු 100ට 5යි කියලා. ඒ කිව්වේ පුතේ 5 බෙදීම 100. මේකේ පරස්පරය මොකද්ද? 100 බෙදීම 5. තැන්පතු ප්‍රසාරණ ගුණකය කීයද? 20යි. හරි ලේසි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය දුන්නට පස්සේ තැන්පතු ප්‍රසාරණ ගුණකය අපිට පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. එහෙමනම් දැන් බලන්න මෙන්න මම විවස්ථාපිත සංචිත අනුපාතයකට සිම්පල් R මගින් සංකේතවත් කරනවා. තැන්පතු ප්‍රසාරණ ගුණකය K මගින් සංකේතවත් කරනවා. විවස්ථාපිත සංචිත අනුපාතයේ 100ට 10 නම් ඒකේ පරස්පරය 10යි තැන්පතු ප්‍රසාරණ ගුණකය. විවස්ථාපිත සංචිත අනුපාතයේ 100ට 20 නම් 100 බෙදීම 20 පරස්පරය 5යි. විවස්ථාපිත සංචිත අනුපාතයේ 100ට 25 නම් 100ට 25 බෙදීම 100 කියන එකේ පරස්පරය 4යි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 100ට 5 නම් ඒකේ පරස්පරය තැන්පතු ප්‍රසාරණ ගුණකය 20යි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 100ට 4 නම් ඒකේ පරස්පරය තැන්පතු ප්‍රසාරණ ගුණකය 25යි. මේ විදිහට අපිට පුළුවන් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ දීලා තියෙනකොට තැන්පතු ප්‍රසාරණ ගුණකය හරියටම ගණනය කරලා හොයාගන්න. හරි. දැන් අපි බලමු ආයිත් මෙතෙන්ට සම්බන්ධ වෙන්න. දැන් අපිට පුළුවන් පුතේ ඔන්න දැන් හිතමු මේ බැංකු පද්ධතියට අදාළව අපි අවධානය යොමු කරමු. මේ තියෙන මොකද්ද? තැන්පතු. මේ තියෙන්නේ වාණිජ බැංකු පද්ධතිය ගනුදෙනු කාර්යය සඳහා යොදා ගැනීමට පවත්වාගෙන තියෙන සංචිත. මේ තියෙන්නේ බැංකුව දීලා තියෙන ණය. අපි හිතමු මේ බැංකු පද්ධතියේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කීයද? 100ට 5යි කියලා. මේකේ R කීයද? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 100ට 5. ඉස්සර වෙලාම අපෙන් අහනවා අධිසංචිත. අපි අධිසංචිත හොයමු. කොහොමද අධිසංචිත හොයන්නේ? අධිසංචිත සමානයි පවතින සංචිත අඩු කිරීම පවත්වා ගත යුතු අවම සංචිත හේවත් ව්‍යවස්ථාපිත සංචිත පවතින සංචිත 20යි අඩු කරනවා. ව්‍යවස්ථාපිත සංචිත කොහොමද ගන්න පුතේ? තැන්පතු වැඩි කරනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙන්. පවතින සංචිත 20යි තැන්පතු ප්‍රමාණය 100යි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 100ට 5යි. එතකොට පුතේ ව්‍යවස්ථාපිත සංචිත වල තරම 5යි. අධිසංචිත තියෙනවා 15ක්. අධිසංචිත තියෙනවා 15ක්. අපි හොයාගත්ත අධිසංචිත 15ක තියෙනවා කියලා. හරි. ඊට පස්සේ මොන දැන් අපි හොයාගත්ත එක මෙතෙන් එකතු කරගමු. මොකද්ද? අධිසංචිත 15ක තියෙනවා. ඊළඟට අපි බලමු මේ බැංකු ක්‍රමයට නැත්නම් බැංකු ක්‍රමය නෙවෙයි බැංකු පද්ධතියට මේ අධිසංචිත ණයට දීම මගින් උපරිම වශයෙන් ලැබිය හැකි තැන්පතු ප්‍රමාණය කොච්චරද කියලා. කොහොමද ඒක හොයාගන්නේ? අධිසංචිත තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් වැඩි කරනවා. එහෙනම් අපිට ඕනි තැන්පතු ප්‍රසාරණ ගුණකයනේ. ඔව්. තැන්පතු ප්‍රසාරණ ගුණකය ගන්න කොහොමද? K සමානයි 100ට 5 නම් ඒ කිව්වේ 5 බෙදීම 100 නම් ඒකේ පරස්පරය R සමානයි 100ට 5 නම් මට වරදුනානේ. R සමානයි 100ට 5 නම් R සමානයි 100ට 5යි කියලා දෙනවා. ඒ කිව්වේ 5 බෙදීම 100 ඒකේ පරස්පරය පුතේ
100 බෙදීම 5 k සමානයි කීයද එතකොට 20යි. k සමානයි 20යි. එතකොට මුදල් මැවීමට අදාළ අධිසංචිත ප්‍රමාණය දන්නවා. කේවල අගයක් හොයාගත්තා. තැන්පතු ප්‍රසාරණ ගුණකයේ අගයක් හොයාගත්තා. ඒකත් අපි ලියුවා. දැන් අපි බලමු බැංකු පද්ධතියට මැවිය හැකි උපරිම තැන්පතු ප්‍රමාණය. මොකද්ද? බැංකුවලට මැවිය හැකි උපරිම නව තැන්පතු ප්‍රමාණය සමානයි මොකද්ද? අධිසංචිත වැඩි කිරීම තැන්පතු ප්‍රසාරණ ගුණකය. එහෙම නැත්නම් අධිසංචිත වැඩි කිරීමකේ අධිසංචිත ප්‍රමාණය තියෙනවා 15යි කියලා. k කීයද පුතේ? 20යි. බලන්න. k කීයද? 20යි. 15 වැඩි කිරීම 20. මෙන්න 300යි. දැක්කද? බැංකු පද්ධතිය සතුව අපි හිතමු රුපියල් කියලා. රුපියල් 15ක අධිසංචිත ප්‍රමාණයක් තිබ්බා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 100%යි. එහෙමනම් මේ බැංකු පද්ධතියට ඒ අධිසංචිත ණයට දීම මගින් උපරිම වශයෙන් මවන්න පුළුවන් තැන්පතු ප්‍රමාණය අපි හොයාගත්ත 300යි කියලා. කොහොමද හොයාගත්තේ? අධිසංචිත ප්‍රමාණය තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් ගුණ කරලා. ඔන්න මුදල් මැවීමට අදාළව අපි එක් වැදගත් කරුණු ටිකක් ඉගෙන ගත්තා. එක් අධීරක වැදගත් කරුණු ටිකක් ඉගෙන ගත්තා. මොකද්ද ඒ? මුදල් මැවීම සිදු වෙන්නේ වාණිජ්‍ය බැංකුවල අධිසංචිත ණයට දීම මගින්. එතකොට මවන්නේ විවහාර මුදල් නෙවෙයි බැංකු මුදල්. මැවෙන්නේ කොහොමද? අධිසංචිත ණයට දීම මගින්. එහෙම අධිසංචිත ණයට දීම මගින් බැංකු පද්ධතියට මවන්න පුළුවන් උපරිම තැන්පතු ප්‍රමාණයක් තියෙනවායි. ඒක කොහොමද ලබා ගන්න කියලා අපි හඳුනාගත්තා. අද දවසේ එතකොට අපි මේ වීඩියෝ මගින් අධිසංචිත ණයට දීම හරහා බැංකු පද්ධතියට මවන්න පුළුවන් උපරිම තැන්පතු ප්‍රමාණය පිළිබඳව ඉගෙන ගත්තා. හරි. අපි බලමු තව චූටි අවස්ථාවක් අරගෙන මම ශේෂපත්‍ර දෙකක් දෙන්නම්. ඔබ තනියම ස්වයං අධ්‍යයනයක යෙදෙන්න මේ ශේෂපත්‍ර දෙක අරගෙන මෙන්න මගේ පළවෙනි ශේෂපත්‍රය බැංකු පද්ධතියේ ශේෂපත්‍රය මම උඩින් ලියනවා කෙටියෙන්. මේ තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 20යි. මෙන්න තියෙනවා තැන්පතු 200ක්. මේකේ තියෙනවා සංචිත 60ක්. එතකොට ඔබට පේනවා ණය 140යි. මොකද්ද මම අහන ප්‍රශ්නේ? පළවෙනි එක අධිසංචිත, දෙවෙනි එක අධිසංචිත ණයට දීම මගින් මැවිය හැකි උපරිම තැන්පතු ප්‍රමාණය. ඒ වගේම අපි තව ශේෂපත්‍රයක් බලමු. ඒකත් මම මෙතනින් මේ විදිහටම ගන්නම්. මේ තියෙන පුතේ වගකීම්, මේ පැත්තේ තියෙන වත්කම්. මෙන්න R, මේකේ R මම දෙනවා 4යි කියලා. ඒකෙත් තැන්පතු 1000යි. සංචිත තියෙනවා 500ක්. ණය තියෙනවා 1500ක්. හරි. sorry. ණය තියෙනවා 500ක්. මෙතන තැන්පතු 10යි, සංචිත 500ක් තියෙන ණයට 500ක් දීලා තියෙනවා. වගකීම් වත්කම් තැන්පතු 10යි, සංචිත 500 ණය 500යි.
R සමානයි 107යි. හරි. මම තව පහලට කරලා එක දෙන්නම්. මෙන්න ශේෂපත්‍රය R සමානයි 104යි කියලා දෙන්නේ. වගකීම් වත්කම් තැන්පතු 1000යි සංචිත 500යි ණය 500යි. හරි. එහෙමනම් මේ ශේෂපත්‍ර දෙක ඔබ මේ දෙකෙන්ම අහන්නේ මම අධිසංචිත කොච්චරද මැරිය හැකි උපරිම තැන්පතු ප්‍රමාණය කොච්චරද කියලා. මේ ශේෂපත්‍ර දෙක ස්වයං අධ්‍යයනයක් සඳහා යොදා ගන්න. අපි ඊළඟ වීඩියෝවෙන් මුදල් මැවීමේ දෙවෙනි පියවරට යමු. ආයුබෝවන්.